And now, live at 12. ආයුබෝවන් ලැබුවා වූ නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවායි පතමින් අදත් සූදානම් ලංකාවේ අංක 1 සමවර තොරතුරු ප්‍රකාශය ආරම්භන්නට. අදත් live at 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. 2021 නව වසර උදා වෙයි. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සෞඛ්‍ය ආරක්ෂිතව රට පුරා සැමරුම්. 2021 සෞභාග්‍යයේ වසර කිරීම තමා දිෂ්ඨානයයි. නව අවුරුදු පණිවිඩයෙන් ජනපති පවසයි. මේ වසරේ මුල් මාස කිහිපය තුළ කොවිඩ් මර්ධන එන්නතක් ශ්‍රී ලංකාවට. අපේ රටේ ජනගහනයෙන් 120කට සමාන පිරිසකට අවශ්‍ය එන්නත් මේ අවුරුද්දේ මුල භාගයේදී අපිට නොමිලේ ලැබෙන බව අපිට සහතික කර තියෙනවා. ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගිය ආසාදිතින් ගැන දැන්වීමට නවදුරකථන අංකයක්. මේ සැකකරුවන් පිළිබඳව යම් තොරතුරක් තියෙනවා නම් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ 071 859 1233 කියන දුරකථන අංකයට හෝ ළඟමැති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය. උදා වූ 2021 නව වසර මෙවර සමස්ත ලෝකවාසීන් පිළිගත්තේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන ලබා දෙමින්. ශ්‍රී ලාංකිකයින්ද මෙවර ආගමික වතාවත්වලට මුල් තැනක් දී නව වසර පිළිගත්තා. නව වසර සඳහා පැනවුණු සීමාවන්ට යටත්ව උදා වූ 2021 නව වසර ශ්‍රී ලාංකිකයින්ද ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා. ශ්‍රී දළදා මාලිගාවේ අද උදෑසන සිටම නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා බැතිමතුන් රැස්ව සිටියේ මෙලෙසින්. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමිත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ නව වසර පිළිගනු ලැබුවා. කැලණි විහාරස්ථානයේද ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් නව වසර උදාව පිළිගනු ලැබුවා. අලුතර බෝධීන් වහන්සේ අභියසද බැතිමතුන් නව වසරේ උදාව පිළිගත්තේ මෙලෙසින්. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේද නව වසරේ උදාවත් සමග විශේෂ දේවමයයක් පැවැත්වුණා. මේ අතර 2021 උදා වූ නව වසර රටවටා තවත් ආගමික ස්ථාන රැසකදී වතාවත්වලට මුල් තැන දෙමින් පිළිගනු ලැබුවා. නවවසර උදාව සැමරීමට පිඹුර අගලවත්ත මූලික රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය උත්සවයක් සංවිධානය කර තිබුණා. උදා වූ නවවසර වෙනුවෙන් ජනාධිපතිතුමන් අගමැතිතුමන් මෙන්ම විපක්ෂ නායකතුමන්ද
රටටත් ජනතාවටත් සුබ පැතුම් එක් කර තිබුණා. ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා මගින් පෙන්වා දෙන්නේ එළඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් උදා වූ නව වසර සුබවාදීව පිළිගන්නා බවයි. එමෙන්ම නව වසරේදී රජයේ ප්‍රමුඛතම කාර්යය වන්නේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලෙහි ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කර ගැනීම බවත් ජනාධිපතිතුමන් සිය සුබ පැතුම් පණිවිඩයේ දක්වා තිබෙනවා. මේ සඳහා මුළු මහත් රාජ්‍ය සේවයත් පෞද්ගලික ආයතනත් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වන අතර සෑම රාජ්‍ය සේවකයෙකුම තමාට පැවරෙන රාජකාරී කොටස මැනවින් ඉටු කරන්නේ නම් ඕනෑම බාධකයක් ජය ගැනීම රජයට අපහසු කාර්යයක් නොවන බවත් ජනාධිපතිතුමා සඳහන් කරනවා. එම කැපවීම සෑම රාජ්‍ය සේවකයෙකුගෙන්ම තමන් බලාපොරොත්තු වන බවයි ජනාධිපතිතුමා සිය පණිවිඩයෙන් සඳහන් කරන්නේ. එමෙන්ම සෑම පුරවැසියෙක්ම තම මව්බිම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමද ජනාධිපතිතුමන් අපේක්ෂා කරනවා. සෞභාග්‍ය කරායන ගමන සාර්ථකව ආරම්භ කර තිබියදී අනපේක්ෂිත ලෙස රට වෙලාගත් කොවිඩ් වසංගතය ජය ගැනීමට සමස්ත ලෝකයා සමග ශ්‍රී ලංකාවද පෙරමුණගත් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා බරපතල අභියෝග සහ බාධක හමුවේ වුවද ජාතික අභිලාෂයන් මත පදනම්ව තිරසර සංවර්ධන අත්තිවාරම සැකසීමට හැකි වූ බවත් සිය නව අවුරුදු පණිවිඩය සඳහන් කරනවා. මේ අතර නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ රට මුහුණ පා සිටින කොවිඩ් අභියෝගය ජයගෙන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට නව වසරේදී හැකිවනු ඇති බවයි. එමෙන්ම සුරක්ෂිත දේශයක් වෙනුවෙන් අපගේ මාතෘ භූමිය අනාගතය උදෙසා ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය සහෘද සිතින් යුතුව සිහිපත් කරන බවත් අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කරනවා. එමෙන්ම නව රජයේ මේ දක්වා ගෙවී ගිය කාලය ඉතා කෙටි වුවත් එම කාලේ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් යෙදවීමට හැකිවීම අභිමානයක් බවත් අගමැතිවරයා සඳහන් කරනවා. වසර 5ක කාලයක් ඇනහිට තිබූ රටේ මානව සහ භෞතික සංවර්ධන කටයුතු සඳහා නැවත පණ දීමට හැකියාව ලැබූ බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මැදිහත් සිතින් ඒ දෙස බලා ජනතාවට සතුටු විය හැකි බවයි. එමෙන්ම එළඹි වසරේ රට හමුවේ ඇති අභියෝග එක්ව ජයගත හැකි බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉතා ලඝු වූ කාරණා ආරම්භය තවදුරටත් අප බෙදී වෙන් වී සිටිය යුතු නැති බවයි. එමෙන්ම සමාජීය සංස්කෘතික සහ ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකේය ජාතිය ලෙස එක්ව රට ගොඩනැගීමට එළඹි නව වසර අවස්ථාවක් කරගන්නා ලෙසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද උදා වූ නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කළා. එමගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ අප නව වසරට පිවිසෙන්නේ මෑත කාලීන ලෝකයේ මුහුණ දුන් බරපතලම ව්‍යසනයට තවමත් නිශ්චිත විසඳුමක් නැති පසුබිමක් තුල බවයි. එමෙන්ම ලබන්නා වූ නව වසරේ ප්‍රමුඛතම අභියෝගය වන්නේ කොරෝනා නැමැති ලෝක ව්‍යසනය පරාජය කිරීම බවත් විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කරනවා. එය ಜಾති ආගම් කුලමලවලට බෙදී පමණක් නොව රටවල් ලෙසද බෙදී තනිවීමෙන් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා. මුළු මහත් ලෝකයේම පෙර නොවූ විරු සංහිඳියාවකින් මෙන්ම සහයෝගිතාවකින් එකට බැඳිය යුතු බවත් විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව මෙවැනි අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවක තවත් අතකින් පටු දේශපාලන අරමුණු හේතු කරගෙන ක්‍රියා කිරීම හේතුවෙන් ජනතාව ව්‍යාකූල තත්වයකට පත්ව ඇති බව විපක්ෂ නායකවරයාගේ නව අවුරුදු පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර නව වසර වෙනුවෙන් සර්ව ආගමික නායකයින්ද ආශිර්වාදය කර තිබෙනවා. මේ දිනය අපි විශේෂයෙන් යොදාගත යුත්තේ තම තමන්ගේ ජීවිතවලත් විශේෂයෙන් රටෙත් කිසියම් වෙනසක් උදෙසා ආකල්පමය වෙනසක් වශයෙන් යොදා ගන්නවා නම් තමයි ඊටාම වැදගත් වන්නේ. රටේ අපිට පේන ලොකු සංවර්ධනයක් ඇති වෙනවා. මේ සංවර්ධනය ඇති වුණත් සාරධර්ම ගුණධර්ම පැත්තෙන් බැලුවම ආධ්‍යාත්මික සංවර්ධනයක් තිබෙනවාද කියන එක ගැටලුවක් තිබෙනවා. ඒ වගේම මේ රටේ යහපත වෙනුවෙන් ගත යුතු තීන්දුව තීරණ තිබෙනවා නම් ඒවා සඳහා පක්ෂ විපක්ෂ හැමදෙනාගේම සහයෝගය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. ඒ වගේම අපි කියන්න කැමති රටේ යහපතට කිසියම් තීන්දුවක් තීරණයක් ගන්නවා නම් පැකිලීමක් නැතුව කල් නොයවා ඒ වෙලාවෙම ගන්න අපි කටයුතු කරන්නට ඕනේ. එහෙම නොවි පසුබැස්සොත් එහෙම අනවශ්‍ය ප්‍රශ්න වලට අපට මුහුණ පාන්නට සිදු වෙනවා. රජයට මේ කාලයේදී අපිට ධනය තාම අවශ්‍යයි. එහෙම අවශ්‍ය කාලයක මැතිවරණ ආදිය පැවැත්වීමට හිතන්න එපා කියන පණිවිඩයක් මේ අවස්ථාවේදී අප ලබා දෙනවා. ඒක නිකං මුදල් ටික විනාශ කරන කටයුත්තක්. ඒ කටයුත්තෙන් වැළකීලා මේ දැන් කරගෙන යන විදිහට තා හොඳින් දුප්පතාගේ දුක බඩගින්න නිවීමට කටයුතු සාධාන හැටියට රජයට මතක් කරමින් ඔබ හැම දෙනාටම සුබ නව වසරක් වේවා කියලා සිතින් ප්‍රාර්ථනා කරනවා.
ඔබ නවසරක් වෙන්න අපි එක එක්කෙනා වෙන වෙනම හිතලා අසුබ පැත්ත මොනවද කියලා තේරුම් අරගෙන අසුබ ගති නැති කර ගැනීමට සුබ කර ගැනීමට ක්‍රියා කරන්නට ඕන. විශේෂයෙන් අපට අද සමාජයට උවමනා කරන්නේ ජාති ભેද, ආගම් ભેද ඉස්මතු කර කර ඒවා පිළිබඳව කතා කරගෙන ඉන්න එක නෙමෙයි. විවාදුකම් තේන හදා ගැනීම, සාකච්ඡා කිරීම තමයි කළ යුත්තේ. එහෙම වුණොත් මේ වසර සුබ නවසරක් බවට පත් වෙයි. අපි කවුරුත් කල්පනා කරන්න ඕනේ අපි මිනිස්යෝ කියන හැඟීම. ඒ නිසා අපි ජාති, ආගම්, කුල මල වශයෙන් බෙදිලා එකිනෙකා පිළිබඳව තරහෙන්, ක්‍රෝධයෙන් ගත කරනවට වඩා මේ වගේ අවස්ථාවකදී කවුරු සාමූහිකව හිතලා මතලා කල්පනා කරලා දැහැමින් සෙමින් ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න උවමනා කරන මොහොතක්. ඒ නිසා අපි ලංකා වාසීයෝ හැම දෙනාටම 2021 වර්ෂයේ උදා වෙන මේ මොහොතේදී රත්නත්‍රයේ ආශිර්වාදයක් ලබාගෙන හැමදෙනාම ඉතාම හොඳින් ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්නා හැටියටයි අපි කරුණාවෙන් යුතුව මතක් කරනු ලබන්නේ. ජනවාරි මාසයේ පළවෙනිදා උදා වන වසර තුල ඉතාමත්ම හොඳින් අපගේ කාලය අපට ලැබෙන තෑග්ගක් ලෙස සලකලා මේ වසර තුල අපේ ජීවිතය වඩා ඵලබරිත ප්‍රයෝජනවත් ජීවිතයක් කරගන්නට කැපවෙමු. එය කරන්නට පුළුවන් වන්නේ ආත්මාර්ථකාමීත්වයේ පරාජය කරලා පරාර්ථකාමී හැඟීම් වලින් අපගේ ජීවිතය පුරවාගත්තොත් පමණයි. ලෝකවාසීන් 2021 නව වසර පිළිගත්තේ මෙලෙසින්. 5, 4, 3, 2, 1 Happy New Year! 2021 නව වසර මුලින්ම උදා වුණේ සැමුවා දූපත් ක්‍රිස්මස් දූපතට සහ කිරිබටි දිවයිනටයි. ඉන් අනතුරුව නවසීලන්තය ඔස්ට්‍රේලියාව නව වසර මුලින්ම උදා වූ රටවල් අතරට එක් වුණා. තවත් රටවල් රැසක් 2021 වසර පිළිගත්තේ මෙලෙසින්. කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ වුවද ඇතැම් රටවල් සුපුරුදු සැමරුම් සිදු කරන්නටත් කටයුතු කළා. නමුත් ලොව බොහෝ රටවල් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට මුල් තැන් ලබා දෙමින් පුද්ගල ඒකරාශීවීම් වලින් වැළකී සිටීම විශේෂත්වයක්. මේ අතර ඔස්ට්‍රේලියානු ජාතික ගීය නව වසරේ සිට වෙනස් වී ඇති අතර අද සිට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ නිවත්වීමද නීත්‍යානුකූලව සිදු වූ බව විදේශ මාධ්‍ය වාර්තා කළා. නව වසරේ උදාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටට දෑට සෙත් පතමින් ආශිර්වාද ලබා ගැනීම සඳහා කතරගම පුදබිමේ ආගමික වතාවත්වල නිරත වුණා. මේ අතර අද උදෑසන තංගල්ල කාල්ටන් නිවසේද පැවති ආගමික වතාවත්වලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඊයේ කතරගම කිරිවෙහෙර සෑරදුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තා. පසුව ඓතිහාසික අෂ්ටඵල බෝධීන් වහන්සේ වන්දනා කර විශේෂ බෝධි පූජාමය පින්කමකටද සහභාගී වුණා. කතරගම දෙවියන් ප්‍රදාන සියලුම දිව්‍ය රාජයන් වහන්සේලා ඔබ අප හැමදෙනාම ආරක්ෂා කර දෙත්වා. වසර අවසන් කරමින් සෑම වසරකදීම රටට ජාතියට සෙත්පතා සිදු කරන පිරිත් පින්කමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. මෙවර පවතින වාතාවරණයට අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මේ පින්කම පැවැත්වුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්දේමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අගමැතිතුමා කිරිවෙහෙර සෑරදුන් වෙත කප්රුක් පූජාවක් සිදු කළා. නව වසර උදාවත් සමග කතරගම දෙවුදුන්ට උපහාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා නව වසරේ පළමු පූජාව පවත්වා ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී පවතින වසංගත තත්ත්වයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා කතරගම දෙවුදුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් විශේෂ පූජාවක්ද අගමැතිතුමා සිදු කළා. අද උදෑසන තංගල්ල කාල්ටන් නිවසේදී 2021 නව වසර උදාව වෙනුවෙන් ආගමික වතාවත් රැසක් සිදු වුණා. ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමන් ශිරන්ති රාජපක්ෂ මැතිනිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු අග්‍රාමාත්‍යතුමන්ගේ පවුලේ සමාජිකයන් ඇතුළු තවත් සීමිත පිරිසක් එක්ව සිටියා.
පාතාල හා මද්‍රව්‍ය වැටලීම් සිදු කර මෙරට මද්‍රව්‍ය චාවාරම් මෙම වසර තුලදී තවදුරටත් අවම කිරීමට පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. මේ අතර ඊයේ ගාල්ල වරාය ආසන්නයේදී නාවික හමුදාව බහරයටගත් යාත්‍රාවෙන් පැන ගිය පුද්ගලයා සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර දිවයින පුරා සිදු කළ මද්‍රව්‍ය වැටලීම්වලදී තවත් පුද්ගලින් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අම්බලන්ගොඩ බෙන්වලදී යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා. පොලිසියට ලද තොරතුරක් අනුව අදාළ පුද්ගලයා සහ යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය හමු වූ අතර පොලිසිය පැවසුවේ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් හමු වූ බවයි. මේ අතර කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේදී හෙරොයින් බෙදා හරිමින් සිටි පුද්ගලයෙකු කළුතර දකුණු ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා පසුගිය මාස බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ බන්ධනාගාරයේ සිටි තවත් පුද්ගලයෙකු සමග එක්ව මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි. මේ අතර කොළඹ පැවති උත්සවයකින් අනතුරු මාධ්‍යට අදහස් දක්වමින් රට පුරා සිදු කරන මද්‍රව්‍ය වැටලීම් සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා මෙලෙස අදහස් පළ කළා. මේ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග ගොඩක් දැනටමත් අරගෙන තියෙනවා. ඒ වගේම දැන් මද්‍රව්‍ය ගත්තොත් මද්‍රව්‍ය වල සෑහෙන හිඟයක් පවතිනවා. නමුත් තවමත් මද්‍රව්‍ය මේ රටේ සංසරණය වෙනවා. මද්‍රව්‍ය ව්‍යාපාර නසන්න අවශ්‍ය හැම පියවරක්ම අපි අරන් තියෙනවා. ඒක පෙරටත් වඩා දැඩි විදියට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බෙදුම් වාදයට සහ අන්තවාදයට අපි කිසිම විදියක ඉඩක් තියන්නේ නැහැ. ඔය අදහස් ප්‍රකාශ වුණා පහුගිය දවස්වල තරුණයෝ අවි අතර ගන්න ඉඩ තියෙනවා අරවා මේවා කියලා. ඉතින් එහෙම තත්වයක් නම් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. මොකද මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ කාලේ හිටියා වේලුපිල්ලේ ප්‍රභාකරන් කියලා කෙනෙක්. එයත් අවි අතට අරගෙන මේ රටේ ජනතාව නැති කරන්න උත්සාහ කරා. නමුත් ඒවා හරි ගියේ නැහැ. එයාට මෙලොවින් සමුගෙන යන්න වුණා. ඒ විදියට ත්‍රස්තවාදයට, බෙදුම්වාදයට සහ දැඩි මතධාරී අයට අපේ රටේ ජනතාවට අබමල් රේණුවක්වත් හිංසාවක් වෙන විදියට ඉඩ තියන්න අපි සූදානම් නැහැ. ඒ සම්බන්ධයෙන් කළ යුතු දේවල් සියල්ලම මනා ලෙස සැලසුම් කරලා තියෙනවා. ඉදිරියේදී මානව හිමිකම් නැවතත් අපිට මේ රටට එල්ල වෙන්නේ තියෙනවා. ඔය චෝදනා 2009 ඉඳන් එල්ල වුණා. මානුෂීය මෙහෙයමක් කරපු හමුදාවල් අපි. ඒ නිසා අපිට කිසිම බයක් නැහැ. කිසිම චකිතයක් නැහැ. මොකද අපි වැරදි කළා නැහැ. අපේ හමුදාවන් වැරදි කළා නැහැ. එහෙමනම් ඒවට මූණ දෙන්න අපි බයත් නැහැ. ජාතික ආරක්ෂාවට මුල් තැනක් දෙමින් රට ගොඩනැගීමේ ක්‍රියාවලියට දායක වන අතරතුර යුද හමුදාවේ අභිමානය රැකෙන අයුරින් කටයුතු කිරීමේ අවශ්‍යතාව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද අවධාරණය කළා. ඒ නව වසරේ සමාරම්භය සනිටුහන් කරමින් යුද හමුදා මූලස්ථානයේදී අද පැවති නව අවුරුදු සැමරුම් උත්සවයේදී නව වසරේ සමාරම්භය සනිටුහන් කරමින් යුද හමුදා මූලස්ථානයේදී අද නව අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වුණා. ඒ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී ජාතික ධජය සහ යුද හමුදා ධජය එසවීමෙන් අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුන්නා. ශ්‍රේෂ්ඨ යුද හමුදාවක ගෞරවනීය සමාජිකයන් වන ඔබ සැමට ලැබුවා වූ 2021 නව වසර නිදුක් නිරෝගීමත් සෞභාග්‍යයෙන් පිරි නව වසරක් වේවායයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා වශයෙන් මා ප්‍රාර්ථනා කර සිටිනු ලබනවා. එවැගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම සමාජිකයන්ට එවැනි නව වසරක් වේවායයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෞද්ගලිකව අද උදෑසන දුරකථනයෙන් අමතා මේ සුභාසිංසන ඔබ වෙත පිරිනමන ලෙස මාත දැනුම් දෙනු ලැබුවා. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දී ක්‍රියා කිරීම සඳහා ඔබගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයි. ඊට අවශ්‍ය මාර්ග උපදේශයන් හා අවශ්‍ය උපදෙස් මා සෑම අවස්ථාවකදීම ලබා දී තිබෙන අතර යුද හමුදා බුද්ධ සේවාවන්ද ඊට යොමු කර තිබෙනවා. ඔබගේ නිරන්තර අවධානය සහ විමසිලිමත් බව සෑම අවස්ථාවකදීම යොමු කළ යුතු බව මම නැවත වරක් අවධාරණය කර සිටිනු ලබනවා. ශ්‍රී ලංකා යුද හමුදාව මින් පෙර කිසිදා මුහුණදී නොමැති ආකාරයේ නව අභියෝගයක් වූ පෝයි 19 වසංගතයෙන් රටත්
ඒ වාසය කරන ජනතාව ආරක්ෂා කර ගැනීමට ගෙවී ගිය වසරේදී දැඩි කැපවීමකින් ක්‍රියා කළ බව සඳහන් කිරීමට කැමැතියි. ඒ වගේම වෛරසයෙන් මේ දක්වා ආරක්ෂා වෙමින් රාජකාරී කළ ආකාරයෙන්ම රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන්වන තෙක් ඉදිරි වසරේදී ඔබ ක්‍රියා කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. ඔබ පමණක් නොව ඔබගේ පවුලේ සියලුම සමාජිකයන් ඒ ආකාරයෙන්ම රැක ගැනීමට ඔබ කටයුතු කළ යුතුව තිබෙනවා. අදින් නැරඹෙන මෙම වසරේ සිට අපගේ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව නව සැලැස්මක් අප සතුව තිබෙනවා. එම සැලැස්මට අනුව සෑම නිලයක්ම Taman සතු වගකීම හඳුනා ගනිමින් ඒවා නිසි අයුරින් ඉටු කිරීම තුළින් යුද හමුදාවේ අනාගත අභිවෘද්ධිය ළඟා කර ගැනීමට අපේ අපේක්ෂාවයි. ඊට ඔබ සමගයේ පරිම දායකත්වය ලැබෙනු ඇතැයි මා අපේක්ෂා කරනු ලබනවා. මේ අතර ජනරාල් ධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වතාවට ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයට පැමිණියා. එහිදී ජනරාල් ධුරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සම්මාන මුරයක්ද පැවැත්වුණා. ඔබ නැවතත් ලයිව් ඇට් 12 සමගින් ෆයිසර් බයෝඑන්ටෙක් සමාගම නිපද වූ කොවිඩ් එන්නත හදිසි භාවිතය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන කිහිපයක මැදිහත් වීමෙන් මෙම වසරේ මුල් කාල සීමාව තුළදී කොවිඩ් මර්ධන එන්නතක් මෙරටට ලැබෙනු ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. වෛද්‍යවරයා සඳහන් කළේ මෙරට ජනගහනයෙන් 20%කට ප්‍රමාණයකට එම එන්නත ලැබෙන බවයි. මේ අතර ගත වූ වසර තුල COVID-19 ආසාදිත පුද්ගලයන් 43299 දෙනෙක් මෙරටින් හඳුනාගත්තා. ගත වූ 2020 වසර ලෝකවාසී ජනතාව මෙන්ම මෙරට ජනතාවද COVID-19 වසංගතය හමුවේ පීඩා විඳි වසරක්. ඉකුත් වසරේ ලෝක ජනගහනයෙන් මිලියන 80ක් පමණ COVID-19 ආසාදිතයින් බවට හඳුනාගත් අතර මිලියන 2කට ආසන්න පිරිසක් එම වෛරසය ආසාදනය වීමෙන් මිය ගියා. වෛරස ව්‍යාප්තියේ වැඩි අවධානමක් පසුගිය වසර තුල දකුණු ආසියානු රටවල් ආශ්‍රිතව වාර්තා වූ අතර දකුණු ආසියාතික රටවල සෑම මිලියනයකටම පුද්ගලයන් 5859 දෙනෙකු COVID-19 ආසාදිතයින් බවට පත්ව තිබෙනවා. මෙරට තුල පමණක් සෑම මිලියනයකටම ආසාදිතයින් 1886 දෙනෙකු පසුගිය වසරේ වාර්තා වුණා. මෙරටින් වාර්තා වුණු මරණානුපාතයද පසුගිය වසරේ දැක්ුණේ මිලියනයකට 9ක් ලෙසයි. එම මරණ සංඛ්‍යාව දකුණු ආසියාතික රටවල මිලියනයකට 89ක් ලෙස පසුගිය වසර තුල වාර්තා වුණා. මේ තත්ත්වයට එක්ක තමයි අපි 2021 ආරම්භ කරන්නේ. පහුගිය මාස කිහිපය තුල COVID-19 රෝගය පාලනය සඳහා කරපු කටයුතු වල සාර්ථක භාවයක් අපි දකිනවා. මේ කටයුතු අපි මේ තත්ත්වෙම මේ තීව්‍රතාවයෙන්ම මේ කැපවීමෙන්ම අපි දිගින් දිගටම පවත්වාගෙන ගියොත් 2021 වර්ෂය තුලදී COVID-19 රෝගය මනාව පාලනය කර අපේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට. ගෙවුණු වසර තුල මෙරටින්ද COVID-19 ආසාදිත රෝගීන් 43299 දෙනෙකු වාර්තා වූ අතර මරණ 204ක් වාර්තා වුණා. ඊයේ දිනේදී ආසාදිතින් 597 දෙනෙකු මෙරටින් හඳුනාගත්තා. ඊයේ දිනේ හඳුනාගත් මරණ සංඛ්‍යාව 5ක්. මේ අතර බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට පිටව යන පුද්ගලයන් අහඹු ලෙස ප්‍රදේශ කිහිපයකදී ඊයේත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර එහිදී ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ වන විට එලෙස කරන ලද අහඹු පරීක්ෂණ වලින් හඳුනාගත් සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 97ක්. මෙම අහඹු පරීක්ෂණ ලබන 5 වෙනිදා දක්වා සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මේ අතර කාත්තන්කුඩි ප්‍රදේශයෙන්ද ඊයේ දිනේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 600ක් සිදු කර තිබූ අතර එහිදීද ආසාදිතින් 24 දෙනෙකු හඳුනාගත්තා. මේ අතර වටවල ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 62 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම වටවල ප්‍රදේශයෙන් ඊයේ දිනේදී ආසාදිතින් 13 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. මේ අතර දෙහිඔවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන්ද COVID-19 ආසාදිත තවත් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම කොට්ටාශයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 340ක්. මේ අතර පොළොන්නරුව ගල්ඇල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ අලුයම පලාගිය COVID ආසාදිතයින් සොයා පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. එලෙස පලාගිය ආසාදිතයින් 5 දෙනාගෙන් එක් අයෙකු ඊයේ දිනේදී හඳුනාගත් අතර සෙසු සිව් දෙනා හඳුනා ගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය අපේක්ෂා කරනවා. මේ සැකකරුවන් පිළිබඳව යම් තොරතුරක් තියෙනවා නම් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ 071 859 12 33 කියන දුරකථන අංකයට හෝ ළඟමැති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. මොවුන් කුරුණෑගල නගරයෙන් බස් රථයෙන් බැස ගොස් තිබෙන්නේ. ඒ අනුව කුරුණෑගල නගරයේ සිට විවිධ ස්ථානවලට යාමට ඇති හැකියාවක් තිබෙනවා. සමහර වෙලාවට මෙම
මෙම සැකකරුවන්ගේ ඥාතීන් ඒ වගේම හිතවතුන් මේ වන විටත් දන්නවා ඇති මෙම සැකකරුවන් පිළිබඳව. මෙම සැකකරුවන් යම් ආකාරයක චේතනාන්විතව යම්කිසි කෙනෙක් රඳවලා තියා ගන්නවා නම් ඔවුන්ට රැකවරණය දෙනවා නම් ඒ ගැන සෞඛ්‍ය බලධාරීන් හෝ පොලිසිය වෙත දැනුම් දුන්නේ නැත්නම් ඒ අයට විරුද්ධව නිරෝධායන රීතීන් යටතේ වගේම අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. මේ අතර මේ වසරේ මුල් මාස කිහිපය තුලදී කොවිඩ් මර්ධනය කළ හැකි එන්නතක් මෙරටට ලැබෙන බව වසංගත රෝග විද්‍යායකකේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. 2021 වර්ෂය ලෝකයේ ජනතාවගේ විශාල ප්‍රමාණයකට යම් කිසි විදිහක බලාපොරොත්තුවක් උදා කරાવી එන්නත් පිළිබඳව COVID-19 එන්නත් ලෝකයේ පුරාම අත්හදා බැලීම 2020 වර්ෂයේ සිදු වුණා. 2020 වර්ෂයේ අවසාන වෙනකොට ඇමරිකාව මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක හදිසි තත්ත්වයක් යටතේ පාවිච්චි කිරීමේ අවසරය මත මේ එන්නත් ලබා දීම සිදු කරමින් පවතිනවා. අපේ රට තුළටත් මේ එන්නත් ලබා ගැනීමට එන්නත ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් ආයතන කිහිපයක් සම්බන්ධ වී කටයුතු කරන COVAX පහසුකම යටතේ අපේ රටේ ජනගහනයෙන් 120කට සමාන පිරිසකට අවශ්‍ය එන්නත් මේ අවුරුද්දේ මුල භාගයේදී අපිට නොමිලේ ලැබෙන බව අපිට සහතික කර තියෙනවා. ශ්‍රී ලංකාවේ පළමු අධිතාක්ෂණික කේබල් මත ඉදිවන පාලමයි නව කැලණි පාලම. මෙහි අවසන් ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එක්ව සිටියා. පෑලියගොඩ නව කැලණි පාලම ඉදිවන්නේ කොළඹ නාගරික ප්‍රදේශය තුළ පවතින රථවාහන තදබදයටද පිළියමක් ලෙසයි. ශ්‍රී ලංකාවේ පළමු අධිතාක්ෂණික කේබල් මත පිහිටි පාලම ලෙස පෑලියගොඩ ඉදිවන මෙම නව පාලම ඉතිහාසයට එක්වනවා. රටේ කොරෝනා තත්ත්වය පැවතියද එහි වැඩකටයුතු නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමට අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත සැලසුම් කර ඇති බව මේ චාරිකාවට එක් වූ මහාමාර්ග අමාත්‍යවරයා පැවසුවා. මෙහි කටයුතු එළඹෙන ජූලි මාසය වන විට අවසන් කර ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමට නියමිතයි. ඔබ නවතත් ලයිව් ඇට් 12 සමගින් කුඩා මෝල් හිමියන්ට වී අලෙවි කිරීමේදී අයථා ලෙස මුදල් ලබාගත් බව කියන වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද විශේෂ අනාවරණයක් සිදු කළා. පසුගිය කන්නේ මිලදීගත් වී මෙට්‍රික් ටොන් 30000ක් අපි ළඟ තිබුණා. අපි එළඹෙන කන්නට වී මිලදී ගැනීම සඳහා මේ ගබඩා හිස්කිරීමේ අරමුණින් මේ තියෙන වී සියල්ලම ගබඩා වලින් නිදහස් කරන්න කියලා වී අලෙවි මණ්ඩලයට අපි උපදෙස් දුන්නා. ඒවා සතුටට ලබා දෙන්න කියලා. එසේ උපදෙස් ලබා තිබියදී වී අලෙවි මණ්ඩලය විසින් මෝල් හිමියන් සඳහා මේක නිකුත් කරලා තිබුණා. මේක මෝල් හිමියන් සඳහා නිකුත් කිරීමේදී වංචාවක් සිදු වෙන බව මට පැමිණිල්ලක් ලැබුණා. මේ හැම වී කිලෝ එකකින්ම වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් කීප දෙනෙක් රුපියල් 3 ගණන් කොමිස් මුදලක් නාඩු සඳහා සම්බා සඳහා රුපියල් 10ක කොමිස් මුදලකුත් ඉල්ලනවායි කියලා මට දැනගන්න ලැබුණා. ඒ අනුව මම පසුගිය 24 වෙනිදා CID කට ගිහිල්ලා පැමිණිල්ලක් කරා. වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුවෙකු වන රත්නායක කියන පුද්ගලයා මේ වගේ වී වලින් කොමිස් ලබා ගන්නවා මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. පහුගිය ආණ්ඩුව කාලේ ඊටාම වටිනා වී සත්වාහාර සඳහා ලබා දෙනවායි කියලා බිලියන ගානක වංචාවක් කරා. ඒකට සම්බන්ධව නිලධාරීන් තමයි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ අතර මේ සම්බන්ධයෙන් යාපනයේ වී මෝල් හිමියෙකු සමග කෘෂිකර්ම අමාත්‍යවරයා සිදු කරන දුරකථන සංවාදයක්ද මාධ්‍යයට නිකුත් වී තිබෙනවා. මම විතරයි නෙවෙයි ගියත් මුස්ලිම් කට්ටිය ඇවිල්ලා පොළොන්නරුව කට්ටිය ඇවිල්ලා ලක්ෂ 4ක් ලියුවා. ලක්ෂ 4ටම එයාගේ ගෝලයා ඇවිල්ලා සර් වාහනේ බැංකුවට සල්ලි බැංකුවට දානවා කියලා. බැංකුවට දාන්නේ නැහැ. එයාගේ ගෝලයා සර් ඒ කට්ටිත් එක ජවල වාහනේ පාරෙන් සල්ලි අරගෙන ඒගොල්ලෝ ගියා. මේ අර ගෝලයා ගෙනම මෙයාට ගෙන සුරේෂ් ඔයා ජැෆ්නක් වනේ මෝල වගේ. මම ජස්නා මොකද නමගිය මෝල වගේ විජිතා රයිස් මිල්. ඔයාට ලක්ෂ 4යි 7යි දුන්නේ. ඒකට රුපියල් 2 ගානේ RM ගත්ත රත්නායක කිල්ලොච්චියේ. දැන් ඉතුරු ටික ගන්න රුපියල් 3 ගානේ ඉල්ලනවා. ඉතුරු ටික 3 ගානේ රතු ටික සර් 10 වෙනි ඉතලා අද පටවල රුපියල් 10 ගාන ඉල්ලනවා. වවුනිය මෝල් එකේ අද පටවන. මොනවා හරි වුණොත් ඔයා බය නැතුව අපිට මේකට කට උත්තර දෙන්න මං අල්ල ගන්න මිනිහගේ බෙල්ලෙන්ම. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කොමිස් මුදල් ලබාගත් බව කියන වී අලෙවි මණ්ඩලයේ උත්තර ප්‍රාදේශීය කාර්යාලය කළමනාකරු RM රත්නායක මහතා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වී අලෙවි මණ්ඩලයේ උතුරු පළාත භාර කළමනාකරු ඔහුගේ කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තිබෙනවා. මෙසේ අත්අඩංගුවටගෙන තිබෙන්නේ වී මෝල් හිමියෙකුගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් බලෙන් ලබා ගැනීම සම්බන්ධ සිද්ධියකට අදාළවයි. ඔහු 47 හැවිරිදි පුද්ගලයෙක්. මොහු අද දින කිලිනොච්චි මහේත්තාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදු කරනු ලබනවා. උදා වූ නව වසර මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට තරඟ රැසක් පිරී නව වසරක් බවට පත් වී තිබෙනවා. ඒ క్రీడా පොතත් සමගින් සමුගන්නටයි මේ සූදානම. ලයිව් ඇට් SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveat8.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ දවසක්.